හරි. හැමෝටම පුතේ එන සුබ සන්ධ්‍යාවක්. අද අපි එහෙනම් මේ වැඩේ ආරම්භ කරමු. ඉතින් අර නිවුස් වල කිව්වට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයේ දින නියමයක් නොමැතිව කාල ගියා කියලා ගොඩක් අය දැන් මේ වෙද්දී ආයෙ උනන්දුවෙන් ඈත් වෙලා තියෙනවා. කමක් නැහැ. ඉන්න පිරිසට හරි අද පාඩම මම කරනවා. මොකද හරි. පුතේ එතකොට අද මේ පාඩම මම කරන්නේ මේ නොමිලේ කරන 7 වෙනි දවස. අද දවසත් එක්ක මම මේ කොමර්ස් පන්තියේ නොමිලේ කරන 7 වෙනි දවස. හරිද? ඉතින් අද පිරිස බලද්දී සාපේක්ෂව අඩුයි වෙනදා එක්ක බලනකොට කමක් නැහැ. අපි එන අද අපි කොහොම හරි කරන්න එපා උනන්දුවක් තියෙන කට්ටියට පන්තිය කරමු. අපි එතකොට පුතේ අන්තිමටම නැවැත්තුවේ හවුල් ව්‍යාපාර කියන පාඩමෙන්. නේද? හවුල් ව්‍යාපාර කියන පාඩමෙන් තමයි අන්තිමටම නැවැත්තුවේ. හරි. අපි එහෙනම් අද අපි සංස්ථාපිත සමාගම් කියන පාඩම. හරිද? එතකොට මේ වෙද්දි පුතේ ව්‍යාපාර සංවිධාන කිහිපයක් සාකච්ඡා කරා. එකක් තනි පුද්ගල ව්‍යාපාර, ඊට පස්සේ හවුල් ව්‍යාපාර. අද තුන්වෙනි එක්කෙනා සංස්ථාපිත සමාගම්. හරිද? ඉක්මනට ව්‍යාපාර සංවිධාන ටික ඉවර කරගෙන යන්න. මොකද අපි ඉක්මනින් ගිණුම් කරන හැඳින්වීම කියන පාඩමට යන්න ඕන. හරි. එහෙනම් අද පාඩමේ නම දාගන්න ව්‍යාපාර සංවිධානයක් කියන පාඩම යටතේ සංස්ථාපිත සමාගම් කියලා අද මාතෘකාව දාගන්න. සංස්ථාපිත සමාගම්. හරි. මේකෙදි පුතේ මම දැනගන්න ඕන වැදගත්ම කරුණු ටික තමයි දෙන්නේ. විභාගයට අවශ්‍ය කරන අත්‍යවශ්‍යම දේ තමයි දෙන්නේ. ඒ නිසා මේ දෙන නෝට් ටික හරියට ලියාගෙන හරි වෙලාවට හැමදාම පාඩම් කරගෙන තියාගන්න ඕන. හරිද? මතකේ තියෙන්න ඕන. අමතක වෙන්න දෙන්න එපා. හරි. සංස්ථාපිත සමාගම්. පුතේ මොකක්ද මේ සංස්ථාපිත කියන්නේ? සංස්ථාපිත කියන්නේ ලියාපදිංචි කර. එහෙනම් සංස්ථාපිත කියන්නේ මොකක්ද? ලියාපදිංචි කළ. එහෙනම් මෙතනින් ඔයාලට අදහස් වෙනවා සංස්ථාපිත සමාගම් කියන්නේ මොකද්ද? ලියාපදිංචි කළ සමාගම. පුතේ කොහොමද සමාගමක් වුණාම ඒක අනිවාර්යයෙන් ලියාපදිංචි කරන්න ඕන. හරිද? එතකොට මේ සංස්ථාපිත සමාගම් කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ලියාපදිංචි කරපු සමාගම්. හරිද? හරි. පුතේ එතකොට සංස්ථාපිත සමාගමක් කියන්නේ හරි ලේසි. සංස්ථාපිත සමාගම් වලට බලපාන පනතක් තියෙනවා. පනත චුට්ටක් තියමු. මේ සංස්ථාපිත සමාගම් කියන්නේ මොනවද? පුතේ ඔයගොල්ලෝ සමහරවිට දැකලා ඇති ටීවී එකේ නැත්තම් ඔයගොල්ලෝ එහෙම යද්දී ඇඩ්වර්ටයිස්මන්ට් දකිනවා. මෙහෙම එකක්. සීමා සහිත අන්තිමට ඒක ඉවර වෙන්නේ නම මොකක් හරි නමක් දාලා සමාගම. සීමා සහිත අන්තිමට ඉවර වෙන්නේ ඒක සමාගම. තව විදියට ගත්තොත් ඉංග්‍රීසියෙන් දීලා තියෙනවා මොකක් හරි CIC private limited. බලන්න හොඳට ටීවී එකේ. මේ කියන්නේ මේකට අයිති වෙන්නේ සංස්ථාපිත සමාගම් වලට. හරිද? පුතේ එතකොට මේ සංස්ථාපිත සමාගම් වලට බලපාන පනතක් තියෙනවා. ඒ පනත තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. තේරෙනවද? 2007 අංක 7 දරන සමාගම් පනත. සමාගම් වලට බලපවත්නා පනත. තේරෙනවද? හරි පුතේ. එහෙනම් අපි මාතෘකාව දාගත්ත අද සංස්ථාපිත සමාගම් හැඳින්වීම ලියා ගන්න. මොකක්ද සංස්ථාපිත සමාගම් කියන්නේ කියලා හැඳින්වීම ලියන්න. 2007 අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ
සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ ව්‍යාපාර සංස්ථාපිත සමාගම් වේ. මොකක්ද සංස්ථාපිත සමාගමක් කියන්නේ? 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ ව්‍යාපාර සංස්ථාපිත සමාගම් වේ. තේරෙනවද? හරි. ලියා ගන්න මේක ලියා ගන්න. පුතේ දැන් විභාගේ අපිට අඩුම තරමේ මාසෙකින් හරි තිබ්බ දවසකට වඩා කල්යයි ඒක වාසියක් කරගමුවා. ඒක අපිට එක්තරා විදිහට ලැබුණු වාසිය. තව මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. තව පේපර්ස් කීපයක් හරි වැඩිපුර අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ. හරිද? රිවිෂන් පන්ති අකණ්ඩව යනවා. නොමිලේ යන්න මේ මාස විතරයි. ගිය මාසෙත් නොමිලේ කරා, මේ මාසෙත් නොමිලේ කරා. අනේ පුතේ ඊට වඩා නොමිලේ කරන්න බෑ. අද 7 වෙනි දවසේ හරිද? ඊට පස්සේ කරන්නේ ඉතින් මුදල් එන අය කැමති අය වලලා මුදල් අය කිරීමක් කරලා. හරිද? හරි. ලියන්න 2007 අංක 7 සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ ව්‍යාපාර සංස්ථාපිත සමාගම් වේ. ලේසි. එතකොට ඕගොල්ලන්ට මේකෙන් පේනවා මේකට බලපාන පනතක් තියෙනවා නේද? 2007 අංක 7 දරන සමාගම් පනත. පුතේ මේ පනත ඇති වෙලා තියෙන ආරම්භ වෙලා තියෙන 2007. ඒකයි මෙහෙම තියෙන්නේ 2007. 2007 දී තමයි මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ. පනත් ඔක්කොම සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවේ. ආයෙනම් මේ පනත ඉදිරිපත් වෙලා තියෙන්නේ 2007 දී. හරිද? අන්න එහෙමයි නම හැදුවේ. සමාගම් වලට අයිති විද්‍යාවක් නිසා 2007 අංක 7 සමාගම් පනත කියන්නේ ඒකයි. එතකොට දැන් මොකක්ද සමාගම් වලට බලපාන පනත මොකක්ද? 2007 අංක 7 දරන සමාගම් පනත. හරිද? එහෙනම් ලියන්න 2007 අංක 7 සමාගම් පනත මේකට බලපාන පනත. එහෙනම් අලුත් ඡේදකින් ලියන්න සමාගම් සඳහා බලපවත්නා වූ පනත වන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතයි. සමාගම් වලට බලපාන පනත. හරි. අනුමාතෘකාවක් දාගන්න. අනුමාතෘකාවක් ලියන්න. සංස්ථාපිත සමාගම් වල අනුමාතෘකාව සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ. සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ. අනුමාතෘකාව සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ. හරි. සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ. හරි. ලක්ෂණ ටික පටකාල ලියාගමු. අපි ලක්ෂණ විතරක් ඇතියා. ලියමු ලක්ෂණ ටික. පළවෙනි ලක්ෂණය ලියන්න. සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ. පළවෙනි ලක්ෂණය සමාගම් පනත යටතේ
සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම ආයතකොට පුතේ සංස්ථාපිත සමාගමක් ලියාපදිංචි කරන්නේ කොහෙද? සමාගම් පනත යටතේ. තේරෙනවද? සමාගම් පනත යටතේ. දෙවි ලක්ෂණ ලියා ගන්න නෛතික පුද්ගලභාවය. නෛතික පුද්ගලභාවය පැවතීම. නෛතික පුද්ගලභාවයක් පැවතීම. නෛතික පුද්ගලභාවයක් කියන්නේ මොකක්ද කියලා අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා. තේරෙනවද? නෛතික පුද්ගලභාවයක් කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරලා තියෙනවා අපේ කලින් පාඩම් වල. මම ආයෙ කියන්නම් පුතේ නෛතික පුද්ගලභාවයක් කියලා කියන්නේ නීති ඉදිරියේ පුද්ගලයෙක් ලෙස පෙනී සිටීමේ හැකියාව. නෛතික පුද්ගලභාවය කියන්නේ නීති ඉදිරියේ පුද්ගලයෙක් ලෙස පෙනී සිටීමේ හැකියාවට. එතකොට සමාගමකට පුළුවන් නීතිය කියන දේ ඉස්සරහා මිනිස්සෙක් වගේ ඉන්න. ඒ කියන්නේ සරලව කිව්වොත් නීතිමය කටයුතු වලදී මේ තියෙනවානේ සමාගම් වලට නම් මේ සමාගම් වල නමින් පෙනී ඉඳින්න පුළුවන්. මේ සමාගම් වල නමින් පෙනී ඉඳින්න පුළුවන්. හරිද? හරි. හරි. නීතිමය පුද්ගලභාවයක් තියෙනවා නම් ඒත් එක්කම තියෙන අනිත් ලක්ෂණය තමයි අඛණ්ඩ පැවැත්මක් පැවතීම. අඛණ්ඩ පැවැත්මක් පැවතීම. අඛණ්ඩ පැවැත්මක් පැවතීම. ආතවර පුතේ සමාගමක් කියන දේ ඒගොල්ලන්ගේ ආයු කාලය ගත්තම දිගු කාලයක් පුරා විහිදෙනවා. දිගු කාලයක් පුරා විහිදෙනවා. හරිද? අඛණ්ඩ පැවැත්මක් තියෙන. එතකොට සමාගම් වලට තව එකක් ලියන්න මේකේ ඊළඟ ලක්ෂණය වගකීම සීමිත වීම. වගකීම සීමිත වීම. තේරෙනවද? වගකීම සීමිතයි පුතේ. වගකීම සීමිතයි කියන්නේ මෙහෙම දැන් ඔයගලන්ට මේ නමින්ම තේරෙනවද සමාගමක් පටන් ගන්න සිංහලෙන් පටන් ගන්න සමාගමක ඉස්සරහින් තියෙන සීමා සහිත දැන් පුතේ සමාගම් වලට අවශ්‍ය කරන මුදල් ටික කොහෙන්ද ණය මුදල් හරහා හොයා ගන්නවනේ ණය කාගෙන් හරි ණයක් ඉල්ලගෙන ඒ ටික හිතන්න ඔය ණය නැවත ගෙවන්න ව්‍යාපාරයේ මුදල් අඩුයි නම් ව්‍යාපාරයේ මුදල් නැත්තම් අර පෞද්ගලික දේපල විකුණලා මෙතනදී බේරන්න ඕනේ නැහැ. තේරෙනවද? පෞද්ගලික දේපල විකුණන්න ඕනේ නැහැ. අන්න ඒකයි කියන්නේ වගකීම මේක පොඩ්ඩයි තියෙන්නේ සීමිතයි. අර ණය ගෙවද්දී තමන්ගේ පෞද්ගලික දේපල මෙතනදී කැප කරලා ඒව බේරුම් කරන්න අවශ්‍ය නැහැ. හරිද? අන්තිම එක ලියන්න අන්තිම ලක්ෂණය කොටස් නිකුත් කරමින් කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය රැස් කිරීම. කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය රැස් කිරීම. රැස් කිරීම කියලා අන්තිමට තියෙන්නේ. මොකක්ද? කොටස් නිකුත් කරලා තමයි මේගොල්ලෝ ප්‍රාග්ධනය රැස් කරගන්නේ. තේරෙනවද? දැන් ඔයගොල්ලෝ අහලා ඇති පුතේ ටීවී එකේ කොටස් වෙළඳපොළ කියලා අහන්නේ. මේක පුතේ ඔය වයසට මේක එකපාර වුණාම තේරෙන්නේ නැහැ. ඒ නිසා දැන් අහගන්න කොටස් වෙළඳපොළ කියලා කියන්නේ පුතේ ඔය සමාගම් කියන ව්‍යාපාර තමන්ගේ ව්‍යාපාරයේ වටිනාකම අරගෙන සමාන කොටස් වලට ඒගොල්ලෝ කැමති විදිහකට බෙදා ගන්නවා. එතකොට සමාන කොටස් වලට බෙදලා අන්තිමට අර එක කෑල්ලකට කියන ඒගොල්ලෝ කොටසක් කියලා. කොටසක්. හරියට ඕගොල්ලෝ ගේ ගන්නකො. ගේ
වට ප්‍රමාණය තියෙන ඔයා මේ ගේ සම්පූර්ණයෙන් සමාන කෑලි වලට වෙන් කරනවා. හුණු කෑලි හිතන්න ගේ සාලපුල හුණු කෑල්ල වෙන් කරනවා. එහෙම හිතන්නකො. එතකොට ඒ එක කෑල්ලක් කියන කොටසක් කියලා. එතකොට ඒ සමාගම් කියන අය මුදල් හොයාගන්නේ ඔය ව්‍යාපාරයේ කෑල්ලක් තව කෙනෙක්ට විකුණනවා. අර පොඩි කෑල්ලක් කොටසක් කියන කෑල්ලක් තව කෙනෙක්ට විකුණලා තමයි ඒ මුදල් ගන්න. ඒකයි කියන්නේ කොටස් නිකුත් කරනවා. හැබැයි ඊට වඩා ලොකු විදියට එතනදී පුළුල් විදියට එතන තියෙනවා පුතේ සිද්ධාන්තයක්. තේරෙනවද? හැබැයි අර මම කියන වගේ gedara කෑලි කරනවා විකුණනවා නෙමෙයි. මම ඒක ඔයගලන්ට තේරුම් ගන්න කිව්වේ. ලොකු සිද්ධාන්තයක් කරනවා කොටස් නිකුත් කිරීම. ඒක කිව්වට වැඩක් නෑ. මොකද ඕගොල්ලෝ ගාව තියෙන දැන් කියන ඕගොල්ලන්ට ඔය වයසේදී තේරෙන්නේ නෑ. මටත් ඔය වයසේදී තේරෙන්නේ නෑ මොකක්ද මේ කොටසක් කියන්නේ. කොටසක් නිකුත් කරනවා කියන්නේ මෙහෙම ව්‍යාපාරයට ඕන කරන සල්ලි ටික ව්‍යාපාරයේ පොඩි පොඩි කෑලි ටික විකුණලා හොයා ගන්නවා කියලා හිතන්න. ව්‍යාපාරයට ඕන කරන සල්ලි ටික ව්‍යාපාරයේ පොඩි පොඩි කෑලි ටික විකුණලා හොයා ගන්නවා කියලා හිතන්න. තේරෙනවද? හරි. එතකොට මේ තමයි සංස්ථාපිත සමාගම් වල ලක්ෂණය. සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ. YouTube live දෙන්නේ නැහැ. YouTube එකට මේ අප්ලෝඩ් කරන්න හෙට වීඩියෝ එක. මේ මොකද YouTube එකට live දෙන්න නම් එක රීසන් එකක් තියෙන බෑ. තව එකක් මගේ මේ Zoom එකට 100ක් දාගන්න පුළුවන්. 100ක් පිළිලා ඉන්නවා. 100කට වඩා දාගන්න බැරි නන්නේ තව ළමෙක්ට බලන්න YouTube live දෙන්නේ. මේකට උඩ 100ක් නැහැනේ. නේද? නිකන් දෙන්නේ සමහර අඩගේ නැති ඉන්නේ. එතකොට මම එකක් live දෙන්නේ නැහැ. මොකක් හරි කාට හරි හදිස්සියකදී එන්න බැරි නිසා Zoom link මට වෙනම දාන්නත් බැරි හින්දා YouTube එකේ මම පහුවෙනි දවසේ අප්ලෝඩ් කරනවා. හරි. මේ තමයි එතකොට සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ. තේරුණාද? සංස්ථාපිත සමාගම. ඒකට අපි දැන් ඉගෙන ගත්තා සංස්ථාපිත සමාගමක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ ටික දැන් අපි ඉගෙන ගත්තා. හරිද? හරි. ඊළඟට යමු එහෙනම් අපි බලමු මේ සංස්ථාපිත සමාගම් වල වාසි සහ අවාසි. හරිද? මම මේක මකන්නම්. සීමා රහිත කියන්නේ ණය ගෙවද්දි තමන්ගේ පුද්ගලික දේපල විකුණලා ගෙවන්න ඕන. ණයක් ගෙවද්දි. සීමා සහිත කියද්දි අර ණය ගෙවන්න තමන්ගේ තියෙන පුද්ගලික දේවල් විකුණලා බේරන්න ඕනේ නැහැ. තේරුණාද? දැන් අපි තනි පුද්ගල ගත්තොත් හවුල් ව්‍යාපාරවල ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙන වගකීම සීමා රහිතයි. සීමා රහිතයි කියන්නේ මොකක්ද? ණය ගෙවා ගන්න බැරි වුණොත් ගෙදර තියෙන මොනවා හරි විකුණලා හරි ණය බේරන්න ඕන. හැබැයි මේගොල්ලෝ එහෙම නෙමේ. ණය ගෙවා ගන්න බැරි වුණොත් ගෙදර තියෙන මුකුත් විකුණන්න ඕනේ නැහැ. ඒකට සීමාවක් තියෙනවා. හරිද? හරි. අපි ඊට පස්සේ බලමු සංස්ථාපිත සමාගම් වල වාසි සහ අවාසි. හරිද? සංස්ථාපිත සමාගම් වල වාසි සහ අවාසි. හරි. ලියන්න එතකොට මාතෘකාව අනුමාතෘකාව සංස්ථාපිත සමාගම් වල වාසි සහ අවාසි. වාසි සහ අවාසි. සංස්ථාපිත සමාගම් වල වාසි සහ අවාසි අනුමාතෘකාව. හරි. එහෙනම් පොත පොඩ්ඩක් දෙකකට බෙදා ගන්න. පළවෙනි පැත්ත ගන්න වාසි. පළවෙනි පැත්ත වාසි. අනිත් පැත්ත ගන්න අවාසි.
වාසි අනිත් පැත්ත අවාසි. හරි. වාසිය තමයි පුතේ සමාගමක තියෙද්දී ඔය සමාගම් කියන කට්ටියට පුතේ සල්ලි ටිකක් වැඩි. මේගොල්ලන්ගේ ව්‍යාපාර වල තියෙන විශේෂත්වය ඒකයි. මේගොල්ලන්ගේ ලැබෙන මුදල් මේ ව්‍යාපාරයට ලැබෙන මුදල් ප්‍රමාණය සාපේක්ෂව වැඩි. හරිද? ඒ කියන්නේ මේගොල්ලන්ට පුළුවන් ලොකු මුදලක් එකතු කරගන්න. මේගොල්ලන්ට ඕන කරන මුදල් වැඩියෙන් එකතු කරගන්න. ආයෙන වාසියක් විදිහට ලියන්න වාසියක් විදිහට විශාල ප්‍රාර්ථනයක් රැස් කරගත හැකිවීම විශාල ප්‍රාර්ථනයක් රැස් කරගත හැකිවීම ලොකු මුදලක් ලොකු ප්‍රාර්ථනයක් මෙයාලට රැස් කරගන්න පුළුවන්. හරිද? තව දෙයක් තමයි පුතේ වාසිය තමයි මේගොල්ලන්ට නෛතික පුද්ගලභාවයක් තියෙනවා. නෛතික පුද්ගලභාවය. ඒ කියන්නේ නීතිමය කටයුතු වලදී සමාගමේ නමින් පෙනී ඉඳින්න පුළුවන්. සමාගමේ නමින්. එහෙනම් ලියන වාසියක් විදියට නෛතික පුද්ගලභාවයක් හිමිවීම. නෛතික පුද්ගලභාවයක් හිමිවීම. නෛතික පුද්ගලභාවයක් හිමිවීම. තව එකක් කියන්න පුතේ. එහෙනම් නෛතික පුද්ගලභාවයක් කරන මේ ව්‍යාපාර නවතින්නේ නැතුව දිගු කාලයක් තිස්සේ යනවා. එහෙනම් ලියන්න අඛණ්ඩ පැවැත්මක්. අඛණ්ඩ පැවැත්මක් පැවතීම. අඛණ්ඩ පැවැත්මක් පැවතීම. හරිද? අනිත් එක ලියන්න වගකීම සීමිත වීම. වගකීම සීමිත වීම. ණය ගෙවද්දී අපේ ඒක ගෙවා ගන්න බැරි වුණොත් ගෙදර තියෙන බඩු මුට්ටු විකුණලා ඒව බේරුම් කරන්න ඕනේ නැහැ. තේරෙනවද? ඒකට සීමාවක් තියෙන මේ සමාගම් වල සීමාවක් තියෙන. ඒ සීමාව තමයි ඒ සමාගමට අපි දාලා තියෙන මුදල්. මුදල් ටිකෙන් විතරයි බේරුම් කරන්න පුළුවන්. ඒ තියෙන මුදල් මදි නම් ආය ගෙදර තියෙන දේවල් වලින් ණය බේරුම් කරන්න ඕනේ නැහැ. වගකීම සීමිත වෙනවා කියන්නේ ඒක. අනිත් වාසිය ලියන්න අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කිරීම. අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කිරීම. ඇයි පුතේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කිරීම වාසියක් කියලා කියන්නේ? ඒක වාසියක්. පුතේ අධ්‍යක්ෂක මණ්ඩලයක් වෙනවා කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් වෙනවා කියන්නේ ලේසි නෑ. හොඳට ඉගෙනගත්තු මිනිස්සෙක් වෙන්න ඕන. හරිද? හොඳ බලපුරුද්දක් තියෙන මිනිස්සෙක් වෙන්න ඕන. ඉතින් හොඳ බලපුරුද්දක් තියෙන හොඳ අධ්‍යාපනයක් තියෙන මිනිස්සු කීප දෙනෙක් මේ ව්‍යාපාරය පාලනය කරනවා කියන්නේ ඒ ව්‍යාපාරේ සාර්ථක වීමේ සම්භාවිතාව ඉතාමත් සාර්ථක වීමේ ඉඩකඩ ඉතාමත් අන්න ඒකයි මේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කරන එක වාසියක් වෙනවා කියන්නේ. හරිද? වාසියක් වෙනවා කියන්නේ. හරි. දැන් අපි යමු මේ පැත්තට. මේ පැත්තට යමු. අවාසි. අවාසි තමයි පුතේ මෙතනදී අනිත් ව්‍යාපාර එක්ක බලපුවම නීතිමය බලපෑම් වැඩි. අර කියනවානේ 2007 අංක 7 දාන සමාගම් පනතක් කියලා. ඕක පනතක් කියවට පුතේ පොතක්. ඕගලන්ට මේ අද මේක ඉවරලා මම ඒ පොතේ ෆොටෝ එකක් දාන්නම් ගෲප් එකට. ඒ සමාගම් පනත විදියට තියෙන පොතක්. කොළ පාට පිටකවරයක් තියෙන පොතක්.
ඒ පොතේ විදියට තමයි වැඩ කරන්න ඕනේ. ඒකට එතන තියෙන පොතේ සමාගම් පනත කියන්නේ ලංකාවේ තියෙන එක්තරා විදියකට බලද්දී නීතියක්. නීතියක් විදියට තමයි කටයුතු කරන්නේ. ඒතකොට අනිත් ව්‍යාපාර එක්ක බලද්දී මේ සංස්ථාපිත සමාගම් කියන ව්‍යාපාර වලට නීතිමය බලපෑම වැඩි. නීතිමය බලපෑම වැඩි. එහෙනම් ලියන්න මේ පැත්තේ නීතිමය බලපෑම. නීතිමය බලපෑම අධික වීම. නීතිමය බලපෑම අධික වීම. නීතිමය බලපෑම අධික වීම. අනිත් දෙයක් තමයි පුතේ මේ සමාගම ගත්තා මේ සංස්ථාපිත සමාගම් ගත්තම ඕඩ කෙනෙක්ට ලේසියෙන් පටන් ගන්න බැරි ව්‍යාපාරයක් මේක. හේතුව තමයි පුතේ මේකට මුදල් තියෙන්න ඕන. ආරම්භ කරනවා නම් යම්කිසි මුදල්. මට මතක විදියට මිලියන 60ක් තියෙන්න ඕන. මිලියන 60ක් කියන්නේ ලක්ෂ වලින් ගත්තොත් 600ක්. කෝටි 6ක්. කෝටි 6ක ප්‍රාර්ථනයක් තියෙන්න ඕන. එතකොට ආරම්භ කරද්දි ලොකු වියදමක් ඕන මේගොල්ලන්ට. තේරෙනවද? අන්න ඉතින් ඒක අවාසිය. තේරෙනවද? අවාසිය. තේරෙනවද? අන්න ලියන්න ආරම්භ කිරීමට පිරිවැය අධික වීම. ආරම්භ කරද්දි ලොකු වියදමක් දරන්න වෙනවා. ආරම්භ කිරීමට පිරිවැය අධික වීම. ආරම්භ කිරීමට පිරිවැය අධික වීම. තව එකක් තමයි මේකෙදි අවාසයක් විදිහට ගන්නවා පුතේ ලියාපදිංචිය මේ සමාගම් වල අනිවාර්යයි. සමාගමක් පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕන. ඉතින් ඇයි එහෙම ලියාපදිංචි කරන එක අවාසයක් කියන්නේ? පුතේ අවාසයක් කියන්නේ මෙහෙමයි. ඔය ඉතින් ඔයක ලියාපදිංචි කරගන්න ඕන රජයේ තැන් වලට යන්න එපා. රජය ආයතන වලට යන්න එපා. ඕගොල්ලෝ දන්නවනේ. රජය ආයතනයකට ගිහිල්ලා ඉක්මනින් මේ වෙලාව ඉතුරු කරගෙන වැඩක් කරගන්න පුළුවන්ද නැහැ. ඒගොල්ලෝ කියනවා අරහෙට යන්න කියලා. එතෙන්ට ගිහපම් කියනවා අරහෙට යන්න කියලා. එතෙන්ට ගිහම තව දණකට යන්න කියනවා. අපි කියනවා ඒක රස්ති ආදුවක් වගේ නේ. ආතෝ මේ ලියාපදිංචි කිරීම අනිවාර්යයි කියන එක අවාසියක් වෙන්නේ ඒකයි. අපි කියනවා අර ලොකු කට්ටක් කන්න වෙනවා. ලොකු රස්ති ආදුවක් වෙන්න වෙනවා. අන්න ඒ නිසා. එහෙනම් ලියන්න ලියාපදිංචි කිරීම අනිවාර්ය වීම. ලියාපදිංචි කිරීම අනිවාර්ය වීම. අපි ලබන සතියේ මේ ගිණුම් කරන හැඳින්වීම කරනවා. එහෙම වුණොත් මගේ අදහස ඊළඟ අන්තිම සතියේ නිවාඩු දෙන්න. මොකද පන්තිය නොකර ඉන්නේ. එතකොට අලුත් දවසකින් පටන් ගන්න පුළුවන්. අපිට එතකොට ගිණුම් කරන සමීකරණ ගිණුම් දිට්ඨහටහන් කියන ඒවා ඉක්මනින් කරන්න ඕනේ. එතකොට ඒ පාඩම් කරද්දී මුදල් අය කිරීමක් කරලා තමයි කරන්නේ. නොවැම්බර් මාසෙ ඉඳලා. කැමති අයට එන්න පුළුවන්. 10 ශ්‍රේණිය අයටත් කැමති නම් එන්න පුළුවන්. මුදල් ගෙවලා එන්න පුළුවන්. නැත්නම් 10 ශ්‍රේණිය අය ඉන්නවා නම් තීරි පන්ති වල එන්න පුළුවන්. හරි. ලියාපදිංචි අනිවාර්යයි. අනිත් එක ලියන්න. අනිත් එක අයිතිය සහ ලාභය. අයිතිය සහ ලාභය බෙදී යාම. අයිතිය සහ ලාභය බෙදී යාම. පුතේ මේක එක්කෙනෙක්ම පටන් ගන්න ව්‍යාපාරයක් නෙමෙයි. මේක පුතේ අර මම කිව්වා වගේ කොටස් නිකුත් කරනවානේ. කොටස් නිකුත් කරනවා කියන්නේ අපි මේ කොටසක් මිලදී ගත්තොත් කිසියම් සමාගමක් නිකුත් කරන කොටසක් මිලදී ගත්තොත් අපිට පුළුවන් ඒක අයිතිකාරයක් වෙන්න. තේරෙනවද? අපිට පුළුවන් ඒක අයිතිකාරයක් වෙන්න. ඉතින් ඔය වගේ කීයක් අයිතිකාරයෝ වෙද්දී එක කොටසක් මිලදී ගත්තා. ඉතින් ඒ අතරේ අයිතිය බෙදී යනවා. ඒ කට්ටිය අතරේ ලාභෙත් බෙදලා යනවා. අන්න ඒ නිසා අපි කියන්නේ අයිතිය සහ ලාභය බෙදී යාම කියලා.
අන්තිම එක ලියන්න මේක පුතේ ඉතින් ලොකු ව්‍යාපාරයක්නේ පොඩි ගානකින් පටන් ගන්න බෑ නේද? පිරිවැදිකයි. ඒ නිසා තව අවාසියක් තමයි කලමනාකරණය අපහසු වීම. කලමනාකරණය අපහසු වීම. හරි අන්න ඔය විදිහට අපි සංස්ථාපිත සමාගම් කතා කරා. සංස්ථාපිත සමාගම් අන්න ඔය ටික විතරක් පාඩම් කරගන්න නේද? පොඩි එක්සර්සයිස් පොතක ලියාගත්තා නම් පිටු දෙකකින් වගේ ලියාගත්තනේ. ඔය පිටු දෙකේ තියෙන දේ හොඳටම ඇති මේ අපේ විභාගෙට. තේරෙනවද? හොඳටම ඇති අපේ විභාගෙට. ඕක හොඳට පාඩම් කරලා තියාගෙන ඔය ඩින් ඕකෙන් පිට කිසිම ප්‍රශ්නයක් ඇහෙන්නේ නැහැ. අපෙන් අහන්නෙත් නැහැ. හරිද? මම අපේ කියවන මගේ ගිය අවුරුද්දේ බැච් එක ගැන නේ ඉන්නකොට මගේ ළමයාටයි හිටියේ ලොකු ප්‍රමාණයක් හිටියේ නෑ මේ එක්කෙනෙක්ටවත් බීට් නෑ සීට් නෑ එසුත් නෑ ඒ කියන්නේ ඔක්කොම ෆේල්ද ඔක්කොම ෆේල් නෑ ඔක්කොටම ඒ තියෙනවා ඉතින් උත්සාහ කරනවා මේ අවුරුද්දෙත් හැමෝටම ඒ අරන් දෙන්න ඒ කියන්නේ ඒ සාමාර්ථ 100%ක් අරන් දෙන්න ලබන අවුරුද්දෙත් උත්සාහ කරනවා 100% මේ 100% දිගටම තියාගන්න පුළුවන් තරම් උත්සාහයක් දෙන්න ඒ කියන්නේ මට මං ගාන හැමෝටම මට ඕනේ ඒ සාමාර්ථයක් අරන්. මම අරන් දෙනවා කියන්නේ මම ලොකු මැජික් එකක් දාන්නේ. ඔයාලට මඟ පෙන්වීම දෙනවා. ඇත්තම කිව්වොත් ඒ සාමාර්ථයක් ගන්න එකේ ඔක්කොම ක්‍රෙඩිට් එක යන්න ඕන. ඔක්කොම ප්‍රශංසාව යන්න ඕන දරුවන්ටම තමයි. තේන දරුවන්ට මොකද යානේ මහන්සිලා පාඩම් කරන්නේ. අපි මඟ පෙන්වීම දෙනවා විතරයි. එතකොට හරි මඟ පෙන්වීමක් ගන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා මං ගාවට આવොත්. හරිද? හරි එහෙනම් අපි සංස්ථාපිත සමාගම් සාකච්ඡා කරා. යන්න ඊළඟ එක්කෙනාට. ඊළඟ එක්කෙනා යන්න සමූපකාර සමිති. සමූපකාර සමිති. ඊළඟ ව්‍යාපාර සංවිධානය समूपकार समिति समूपकार समिति සමහරට ගමේ එහෙම ගොඩක් තියෙනවා නේද? ඕගොල්ලෝ ඉන්න ග්‍රාම ප්‍රදේශයක බලද්දී සමූපකාරය කියලා කොහෙද? දන්නේ නැත්නම් ගෙදර ඉන්න අම්මෙන් අහන අම්මේ කොහෙද අපේ සමූපකාර තියෙන්නේ කියලා. අපේ අම්මලා ගොඩක් දන්නවා. හැම ගමක වගේ තියෙන එකක් තමයි මේ සමූපකාරය කියන්නේ. සමූපකාරය. සමූපකාර සමිති වල අරමුණ එතකොට ලාභ ලැබීමද නැහැ. මේගොල්ලන්ගේ අරමුණ ලාභ ලැබීම නෙමෙයි. මොකක්ද එහෙනම්? සමාජික සුබසාධන. හැබැයි මේගොල්ලෝ ඔයගොල්ලෝ දැකලා ඉන්නේ සමූපකාරයක් වුණාම ඔය සිල්ලර කඩයක් කරනවා. ඒගොල්ලෝ එතනින් ලාභයක් හොයනවා. ඒ ලාභය හොයාගෙන ඒගොල්ලන්ගේ සමාජිකයන්ට තමයි දෙන්නේ. ලාභයක් හෙව්වට ලාභය වෙන එක නෙමෙයි අරමුණ. ඒගොල්ලන්ගේ පළවෙනි එක තමයි සමාජිකයන්ගේ සුබසාධනය. දෙන්න පළවෙනි එක නම්බර් 1 ප්‍රධාන අරමුණ සමාජික සුබසාධනය. ඉතින් සමාජික සුබසාධනය කරන්නේ ඒගොල්ලෝ නොයෙක් ව්‍යාපාර කරනවානේ. ඉතින් ඒ ව්‍යාපාර වලින් ලාභයක් වෙලා තමයි සමාජිකයන්ට සුබසාධනය දෙන්නේ. හරි? හරි මේ සමූපකාර කියන එක පටන් ගත්තේ පුතේ එංගලන්තේ මිනිස්සු කිහිප දෙනෙක් එකතු වෙලා සල්ලි ටිකක් එකතු කරගෙන ව්‍යාපාරයක් කරා. මේක හවුල් ව්‍යාපාර නෙමෙයි. හැබැයි හවුල් ව්‍යාපාර වලට චුට්ටක් ළඟයි. මිනිස්සු කිහිප දෙනෙක් එකතු වෙලා සල්ලි ටිකක් දාලා ව්‍යාපාරයක් කරගෙන ගියා. හැබැයි මේ ව්‍යාපාරයේ අරමුණ ලාභ ලබන එක නෙමෙයි. මේ ව්‍යාපාරයෙන් ලැබෙන ප්‍රතිලාභ ඉන්න සමාජිකයන්ට දෙන එක. මේ ව්‍යාපාරයේ ඇතුළේ ඉන්න සමාජිකයන්ට දෙන එක තමයි මේකේ අරමුණ. හරිද? හරි. එතකොට ගොඩක් මේ සමූපකාර ගත්තම ශ්‍රී ලංකාවේ අපි කියන්නේ සමූපකාරය ඇති පෞද්ගලික අංශයේ ව්‍යාපාරයකට කියලානේ. හැබැයි ලංකාව ඇතුලේ මේ සමූපකාර වලට ගොඩක් රජය ඇඟිලි ගහනවා. ගොඩක් ඉතින් මේ සමූපකාර වල රාජ්‍යාංශයේ ස්වරූපයක් දකින්න ලැබෙනවා. රාජ්‍යාංශ ස්වරූපයක් ගොඩක් දුරට දකින්න ලැබෙනවා. හැබැයි මතක තියාගන්න සමූපකාර කියන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරය.
පෞද්ගලික අංශේ ව්‍යාපාර. රජයේ ව්‍යාපාරයක් නෙමෙයි. රජයේ ඇඟිලි කනවා. හැබැයි මේක රජයේ ව්‍යාපාරයක් නෙමෙයි. හරිද? විභාගෙදී අහන්නේ නැහැ පුතේ සමෝපකාරයක් කියන කොමක්ද කියලා. සමෝපකාරයක් කියන කොමක්ද කියලා අහන්නේ නැහැ. සමෝපකාර නිර්වචනය කොහොමද පාඩම් කරන්න අමාරුයි. නේද? අච්චුපතේ තියෙන. හැබැයි මම ඔයගලන්ට ලේසි නිර්වචනයක් දෙන්නම්. ලේසි නිර්වචනයක් දෙන්නම්. හරි. සමෝපකාර සමිති. නික අහන්නේ නැහැ ව්‍යාපාර. නික හරි බැරි වෙලා හරි යනවා. ප්‍රශ්න පත්‍රයේ හදන එක්කෙනාට බැරි වෙලා හරි අමතක කරලා හරි දැම්ම සමෝපකාරයක් කියන කොමක්ද කියලා මෙන්න මේ උත්තරේ ලියන්න. ලියන්නේ නා ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රජාතන්ත්‍රවාදීව හා ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදීව හා ස්වාධීනව පාලනය වන සංවිධානයකි. ප්‍රජාතන්ත්‍රවාදීව හා ස්වාධීනව පාලනය වන සංවිධානයකි. ප්‍රජාතන්ත්‍රවාදීව හා ස්වාධීන පාලනය. මොකක්ද මේ ප්‍රජාතන්ත්‍රවාදීව කියන්නේ? නේද? ටීවී එකෙත් ඇහෙනවා නේද? අර මහින්ද සීයක් කියන්නේ නේද? ප්‍රජාතන්ත්‍රවාදය කියන මොකක්ද නමුතු නම නේද? රණී සීයක් කියනවා. සීයලානේ නේ. මාමල කියන්න බෑ සීයල. මොකද ඔක්කොටම 75 පැනලා. 80ක් පැනලා සමානයි. ඉතින් සීයලා තමයි කියන්නේ. ඉතින් මා ප්‍රජාතන්ත්‍රවාදී රට. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? පුතේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ බහුතර කැමැත්ත අනුව තීරණ ගන්න දේ. දැන් අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියන්නේ මේකේ රටේ ඉන්න බහුතර දෙනාගේ කැමැත්ත අනුව තමයි අපි මේ රටට පාලකයෝ පත් කරගන්නේ නේද? ඒතොර ඒකනේ ඡන්දයක් තියන්නේ නේ. ඡන්දයක් තියන්නේ ඒකනේ. බහුතර කැමැත්ත අනුව. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ බහුතර කැමැත්ත අනුව තීරණ ගන්නවා කියන එකට. බහුතර කැමැත්ත. වැඩි දෙනාගේ කැමැත්ත අනුව තීරණ ගන්නවා. හරිද? ඒක හරි. ස්වාධීනව කියලා කියන්නේ තනියම මේ ව්‍යාපාර සංවිධාන සමූපකාරගතත් ඒක තනියම කරගෙන යන්නේ. වෙන කවුරුත් එන්නේ නැහැ. තනියම. මේගොල්ලන්ගේ කොහොමද මේගොල්ලන්ගේ උත්සාහයෙන්ම කරගෙන යන්නේ වෙන කවුරුත් එන්නේ නැහැ. අන්න ඒකට සමූපකාරයක් කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව හා ස්වාධීනව පාලනය වන සංවිධානය. ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ මොකද්ද? එතකොට ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ පුතේ සමූපකාරයක මේ සමූපකාරයේ ඉන්නවනේ පුතේ සමාජිකයෝ. මේ සමාජිකයන්ගේ බහුතර කැමැත්ත අනුව තමයි මේ ව්‍යාපාරය තීරණ ගන්නෙ. සමූපකාර සමිතියක සමාජිකයන්ගේ බහුතර කැමැත්ත අනුව තමයි තීරණ ගන්නෙ මේ ව්‍යාපාරය. තේරුණාද? හරි. යටින් ලියන්න ඡේදයක්. යටින් ලියන්න අලුත් රූලකින් සමූපකාර සමිතියක් සඳහා අවම වශයෙන් සමාජිකයන් දස දෙනෙකු අවශ්‍ය වේ. අවම වශයෙන් සමාජිකයන් 10 දෙනෙකු අවශ්‍ය වේ. එනවා සමූපකාරයක් කරන්න නම් අවම වශයෙන් සමාජිකයෝ කීයක් ඉන්න ඕනද? 10ක් ඉන්න ඕන. අවම වශයෙන් 10ක් ඉන්න ඕන. හරි. එතකොට මේ සමූපකාර වලටත් පුතේ බලපාන පනතක් තියෙනවා. ඒ තමයි 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත. 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත. එන අලුත් රූලෙක ලියන්න
අලුත් වලකින් සමූපකාර සමිතිය 1972 අංක 5 දරන 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කළ යුතුය. අංක 5 දරන සමූපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කළ යුතුය. පනත මොකක්ද? හොඳට මතක තියාගන්න 72 අංක 5 දරන සමූපකාර. මේ පනත ගෙනත් තියෙන්නේ කොයි අවුරුද්දේද? 1972. මං ඉපදිලා. හරි. සමූපකාර වලට උදාහරණ ටිකක් ලියමුද? සමූපකාර වලට උදාහරණ. සීමා සහිත මම මෙහෙම ලියන්නේ. ඕන ටික විදියට ලියන්නත් පුළුවන්. සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිතිය. සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිතිය. තව තියෙනවා සමූපකාර වලට බැංකුවක් තියෙනවා. ඒ තමයි සමූපකාර සංවර්ධන බැංකුව. සමූපකාර සංවර්ධන බැංකුව. අනිත් එක තමයි සනස. මම මේක එකපාරක් සෙමිනේකෙත් කියලා දුන්නා. සනස කියපුවම ගොඩක් අය කියන්නේ සමූපකාර ණය දෙන සමිතිය කියලා. දැන් වර්තමානයේ කියන්නේ හැබැයි වැරදි. ගොඩක් වැරදි. නිවැරදිම නම තමයි සකසුරුවන් ණය ගන්න දෙන සමූපකාර සමිතිය. සමූපකාර ණය දෙන සමිතිය නෙමෙයි නිවැරදිම එක සකසුරුවන් ණය ගන්න දෙන සමූපකාර සමිතිය. එහෙනම් අපි මේ සනස මොකක්ද ඒකේ තේරුම? සකසුරුවන් ණය ගනුදෙනු සමූපකාර එහෙමයි හැදලා තියෙන්නේ. සමූපකාර සකසුරුවන් ණය ගනුදෙනු සමූපකාර සානස. සකසුරුවන් කියලා කියන්නේ පුතේ ඉතිරි කිරීම වලට කියන තනමක් තමයි සකසුරුවන්. හරි. ඔහොම තමයි අපි සමූපකාර හැඳින්වීම බලන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු සමූපකාර සමිතිවල ලක්ෂණ. සමූපකාර සමිතිවල ලක්ෂණ. හරි. ලියන අනුමාතෘකාව සමූපකාර සමිතිවල ලක්ෂණ.
සමෝපකාර සමිති වල ලක්ෂණ. හරි. පළවෙනි ලක්ෂණය ලියා ගන්න පුතේ. පළවෙනි ලක්ෂණය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී කියලා කිව්වේ? බහුතර කැමැත්ත අනුව තමයි මේකේ පාලන කටයුතු වෙන්නේ. හරිද? ඒ කියන්නේ පුතේ සමුපකාරයක් පාලනය කරන්න ඉන්න සමාජිකයෝ හැමෝටම දෙන්න බෑනේ නේද? ඒකෙන් පිරිසක් පත් කරගන්න ඕනේ. ඒතකොට පිරිස පත් කරගන්නේ ඡන්දයෙන්. බහුතර කැමැත්ත අනුව ඡන්දයෙන් තමයි පත් කරගන්නේ. ඒ නිසා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියලා. හරි. එහෙනම් ලියන්න. ඒකට අපි මම මේ තේරෙන්නේ නැති හින්දා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන්නේ තේරෙන්නේ නැහැනේ. ඒ නිසා මම මේ විස්තරයක් ලියන්න ඕගොල්ලෝ ලියන්න සමාජිකයන්ගේ බහුතර කැමැත්ත අනුව සමාජිකයන්ගේ බහුතර කැමැත්ත අනුව ඡන්දයෙන් නිලධාරීන් පත් කරනු ලැබේ. සමාජිකයන්ගේ බහුතර කැමැත්ත අනුව ඡන්දයෙන් නිලධාරීන් පත් කරනු ලැබේ. හරි. ඊළඟ ලක්ෂණය ලියන්න ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය ලියන්න. ඊළඟ ලක්ෂණය ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. හරි. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය කියන්නේ පුතේ ඕගොල්ලන්ට උනත් අවුරුදු 18 සම්පූර්ණ වෙලා නම් සමූපකාරයකට කියලා කිසි බාධාවක් නැතුව බැඳෙන්න පුළුවන්. තේරෙනවද? ඕගොල්ලන්ට 18 සම්පූර්ණයි නම් සමූපකාරයකට කියලා කිසි බාධාවක් නැතුව බැඳෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙහෙම සමූපකාරයකට යන්න ගිහින් කියන්න මට මේකේ සමාජිකත්වය ගන්න ඕන මම මොකද කරන්න ඕන? එතකොට ඉස්සෙල්ලාම දෙනවා ආයුම්පත. ආයුම්පත දෙනවා මේක ඔයා පුරවගෙන ඉන්න. හරි ලේසි. එතකොට ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. එතකොට ඕන කෙනෙක්ට මේකට යන්න පුළුවන්. ඕනෑම සමාජිකයෙක්ට යන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ට සමාජිකත්වය ගන්න පුළුවන්. අනිත් දේ තමයි අපිට මේ ව්‍යාපාරයේ හිටිය ඇති කියලා හිතනවා නම් අපි කැමැති ඕනෑම වෙලාවක අයින් වෙන්න පුළුවන්. අපි මේ ව්‍යාපාරයේ හිටිය අපිට ඇති. එහෙනම් මට කැමැති වෙලාවක මේකෙන් අයින් වෙන්න පුළුවන්. තේරුණාද? හරි. එහෙනම් ලියන්න මේක විස්තරයක් ලියන්න ඕනෑම අයෙකුට කැමැත්තෙන් සමාජිකත්වය ඕනෑම අයෙකුට කැමැත්තෙන් සමාජිකත්වය ලබා ගැනීමට ඕනෑම
ඕනෑම අවස්ථාවක සමාජිකත්වයෙන් ඉවත් වීමටත් හැකියවීම. ඕනෑම අවස්ථාවක සමාජිකත්වයෙන් ඉවත් වීමටත් හැකියවීම. හරි. ඊළඟ එක කියන්න ඊළඟ ලක්ෂණය සමාජිකයන්ගේ සාමූහික අයිතිය. සමාජිකයන්ගේ සාමූහික අයිතිය. අද 10ට කලින් ඉවර කරන්න පුළුවන් වෙයි. 9 මාරේ ඉතිබගේ සමාජිකයන්ගේ සාමූහික අයිතිය. ඒ කියන්නේ පුතේ මේ තියෙනවනේ සමූපකාර. මේ සමූපකාරය අයිති සමාජිකයන්ට. ඒ වගේම මේකේ තියෙන වත්කම් ටික අයිති සමාජිකයන්ට, වෙන කාටවත් නෙමෙයි. එහෙනම් ලියන්න. ඊළඟ විස්තරයක් සමූපකාරයක අයිතිය. සමූපකාරයක අයිතිය සමාජිකයන් සතු වන අතර එහි වත්කම්ද සමාජිකයන් සතු වේ. එහි වත්කම්ද සමාජිකයන් සතු වේ. හරි. අන්තිම ලක්ෂණය ලියන්න. අන්තිම ලක්ෂණය පොදු අවශ්‍යතා හා අරමුණු වලින් යුක්ත වීම. ලියන්නකො මම කියලා දෙන්නම්. පොදු අවශ්‍යතා හා අරමුණු වලින් යුක්ත වීම. හරි. පොදු අවශ්‍යතා සහ අරමුණු වලින් යුක්ත වෙනවා කියන්නේ මේමය. සමූපකාර සමිතිය වල අරමුණ තමයි සමාජික සුබ සාධනය. තේරෙනවද? ඒකේ ඉන්න සමාජිකයන්ට සුබ සාධනය දෙන එක. ඒ කියන්නේ සමාජිකයන්ට උදව් කරන එක. ඒක තමයි ප්‍රධාන අරමුණ. හරි. දැන් මෙතන පොදු අවශ්‍යතා හා අරමුණු වලින් යුක්ත වීම. පුතේ පොදු අවශ්‍යතා අරමුණු වලින් යුක්ත වීම කියන්නේ මේකයි. දැන් සමූපකාර සමිතියේක ප්‍රධාන අරමුණ මොකක්ද? සමාජික සුබ සාධනය. මොකද සමාජික සුබ සාධනය කියන්නේ? ඉන්න සමාජිකයන්ට උදව් කරන එක.
ප්‍රධාන අරමුණ ඒක. තව අරමුණු තියෙනවා. ඒ තමයි සමාජයේ යහපැවැත්මට දායක වෙන්නේ. සමාජයේ යහපැවැත්මට දායක. ඒ කියන්නේ සමාජයේ ඉන්න වෙන කාට හරි උදව් කරන එක. ඒක ඔයගොල්ලෝ දැකලා ඇති මොකක් හරි විවිධාකාර වැඩ කටයුතු වල මේ සමෝපකාර උදව් කරනවා. අඩුයි දකින්නවා. මොකද ඇත්තටම මේ සමෝපකාර වලට මුදල් නැහැ. එච්චර කියන තරම් මුදල් නැහැ. එන අමාරුවෙන් කරන්නේ. හැබැයි යම් යම් අවස්ථාවලදී උදව් කරනවා. තේරෙනවද? උදාහරණයක් විදියට මේ සමූපකාරයක සමාජිකයෙක් විදියට ලියාපදිංචි වුණාට පස්සේ අපිට පුළුවන් මේගොල්ලන්ගේ බැංකු තියෙනවානේ සමූපකාර සංවර්ධන බැංකු කියලා. අඩු පොලියට ණයක් ගන්න පුළුවන්. ඉතාමත් අඩු පොලියට ණයක් ගන්න පුළුවන්. හරිද? අන්න අපිට තියෙන ප්‍රයෝජන සමාජයට තියෙන ඒගොල්ලෝ ප්‍රයෝජන පේනව නේද? හරි. පොදු අවශ්‍යතා හා අරමුණලින් යුක්ත වීම කියලා ලියුවනේ. ලියන්නේ එයාට ලියන්න සමාජික සුබ සාධනය සමාජික සුබ සාධනය ප්‍රධාන අරමුණ වන අතර සමාජික සුබ සාධනයේ ප්‍රධාන අරමුණ වන අතර සමාජයේ යහපැවැත්මට දායක වීම. සමාජයේ යහපැවැත්මට දායක වීම අනෙකුත් අරමුණයි. සමාජයේ යහපැවැත්මට දායක වීම අනෙකුත් අරමුණයි. හරි මේ තමයි සමූපකාර වල ලක්ෂණ. හරි. එතකොට විභාගෙදී අහන්නේ වැඩි වශයෙන් මෙන්න මේ කට්ටිය. ව්‍යාපාර සංවිධාන වලින් මෙන්න මේ කට්ටිය තමයි වැඩි වශයෙන්ම අහන්නේ. තනි පුද්ගල ඊට පස්සේ හවුල් ඊට පස්සේ සංස්ථාපිත සමාගම් ඊට පස්සේ සමූපකාර. මෙන්න මේ හතර දෙනාගෙන්ම තමයි ප්‍රශ්න ඇදෙන්නේ. ඉතුරු කට්ටියකින් නැති තන උදාහරණයක් විදිහට දෙපාර්තමේන්තු අහන්නෙත් නෑ වගේ. සංස්ථා අහන්නෙත් නෑ. ඊට පස්සේ රාජ්‍ය සමාගම් අහලවත් නෑ මේ වෙනකම්. හරිද? ඒත් මම දෙපාර්තමේන්තු සහ සංස්ථාවල පාඩම් කරන්න ඕන දේවල් මම කියලා දෙනවා. හරිද? ලියන්න ඕනේ ඒවා. හරිද? හරි. එතකොට සමූපකාර සමිතිවල ලක්ෂණ කතා කරා. ඊට පස්සේ අපි බලමු මේ සමූපකාර සමිතිවල තියෙන වාසි සහ අවාසි. සමූපකාර සමිතිවල තියෙන වාසි සහ අවාසි බලමු. හරිද? ඉක්මනට ලියා ගන්න ඉන්නවනේ පටකාල ලියා ගන්න.
හරි. අපි ඊට පස්සේ බලමු සමූපකාර සමිතිවල වාසි සහ අවාසි. හරිද? අනුමාත්‍රකාව ලියන්න සමූපකාර සමිතිවල වාසි සහ අවාසි කියලා. අනුමාත්‍රකාව ලියන්න. අනුමාත්‍රකාව සමූපකාර සමිතිවල වාසි සහ අවාසි. සමූපකාර සමිතිවල වාසි සහ අවාසි. එහෙනම් අර විදිහට කලින් වගේ බෙදා ගන්න පළවෙනි පැත්ත වාසි අනිත් පැත්ත අවාසි. අවාසි. හරි. අපි වාසි පැත්ත ලියමු. වාසි පැත්ත. පළවෙනි එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන්නේ මොකක්ද? බහුතර කැමැත්ත අනුව තමයි පාලන කටයුතු වෙන්නේ. බහුතර කැමැත්ත අනුව. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. හරි. ඊළඟට ලියන්න වාසියක් විදියට පුතේ මේගොල්ලෝ සමාජිකයන්ගේ සුභසිද්ධිය උදෙසාන කටයුතු කරන්නේ. ඒක එතකොට වාසියක් එක්තරා පැත්තකින්. එහෙනම් ලියන්න සමාජිකයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම. සමාජිකයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම. සමාජිකයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම. හරි. තව දෙයක් තමයි පුතේ මේගොල්ලෝ මම කියවනේ අර රජේ ඇඟිලි ගහනවායි කියලා. රජේ ඇඟිලි ගහනවා තමයි එක්තරා පැත්තකින් උදව් කරන්නත් ඇඟිලි ගහනවා. ඒ කියන්නේ මොකක් හරි මේගොල්ලන්ට මුදල් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් එතනදී රජය උදව් කරනවා. රජය උදව් කරන එක ඉතින් ඉත වාසියක්. එහෙනම් ලියන්න රාජ්‍ය අනුග්‍රහයන් ලබාගත හැකි වීම. රාජ්‍ය අනුග්‍රහයන් ලබාගත හැකි වීම. රාජ්‍ය අනුග්‍රහයන් ලබාගත හැකි වීම. හරි. අනිත් එක තමයි පුතේ මේ සමූපකාරයක් කියන දේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕන. එහෙනම් ලියාපදිංචි කිරීම අනිවාර්ය ව්‍යාපාරවල දකින්න ලැබෙන දේ මොකද්ද? නෛතික පුද්ගලභාවයක් තියෙනවා. එහෙනම් ලියන්න නෛතික පුද්ගලභාවයක් පැවතීම. නෛතික පුද්ගලභාවයක් පැවතීම. එහෙනම් නෛතික පුද්ගලභාවයක් තියෙනවා නම් නෛතිකයි කියලා කියන්නේ නෛතික පුද්ගලභාවයක්. නෛතික කියන එකට තව නමක් තමයි නීතිමය. නීතිමය පුද්ගලභාවය. මම අදත් පටන් ගන්නදී කිව්වා අපි ගිය සතියේ පාඩම් වල ගිය සතියේ අර කලින් කරපු පාඩම් වල සාකච්ඡා කරලා තියෙන නෛතික පුද්ගලභාවයක් නැත්නම් නීතිමය පුද්ගලභාවයක් කියලා කියන්නේ නීති ඉදිරියේ
නීතිය හඳුන්වන්නේ. ඒ කියන්නේ නීතිය ඉදිරියේදී මේ ව්‍යාපාර වර්ගයේ පුද්ගලයෙක් විදිහට තමයි ඉන්නේ. තේරුණාද? නීතිය ඉදිරියේදී මේ ව්‍යාපාර පුද්ගලයෙක් වගේ පෙනී ඉන්නවා. ඒ කියන්නේ නීතිමය කටයුතු වලදී මේ ව්‍යාපාරවල නමින් පෙනී ඉන්න පුළුවන්. නමින් පෙනී ඉන්න පුළුවන්. හැබැයි අර තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ලෝක බෑ. නීතිමය කටයුතු වලදී ඒගොල්ලන්ට ව්‍යාපාරයේ නමින් පෙනී ඉන්න බෑ. හැබැයි මේගොල්ලන්ට පුළුවන්. මේගොල්ලන්ට කිව්වේ සංස්ථාපිත සමාගම් පුළුවන්, සමෝපකාර පුළුවන්. හවුල් ව්‍යාපාර සහ තනි පුද්ගල ව්‍යාපාර වලට බෑ. හැබැයි හවුල් ව්‍යාපාර වලට තනි පුද්ගල ව්‍යාපාර නීතිමය පුද්ගල භාවයක් නැහැනේ. එහෙනම් නීතිමය කටයුතු වලදී පෙනී ඉන්න ඕන කොහමද? ඒ ව්‍යාපාර වල අයිතිකාරයාගේ නමින්. තේරුණාද? හරි. නායතික පුද්ගල භාවයක් පැවතීම වාසිය. අනිත් වාසිය කියන්නේ අඛණ්ඩ පැවැත්මක් පැවතීම. අඛණ්ඩ පැවැත්මක් පැවතීම. අඛණ්ඩ පැවැත්මක් පැවතීම. හරි. අවාසි ලියන්න. අවාසි. අවාසි වලට ලියන්න. පුතේ මේගොල්ලන්ට තියෙන මුදල් කොට්ටයි. ඒ කියන්නේ මුදල් ලැබෙන මාර්ග සීමිතයි. එහෙනම් අවාසි වලට ලියන්න ප්‍රාග්ධන මාර්ග සීමිත වීම. ප්‍රාග්ධන මාර්ග සීමිත වීම. ප්‍රාග්ධන මාර්ග සීමිත වීම. අනිත් එක තමයි මේකට ගොඩක් රජය ඇඟිලි ගහනවා. එහෙනම් ලියන්න රජයේ බලපෑම් අධික වීම. රජයේ බලපෑම් අධික වීම. හරි. අනිත් එක ලියන්න අනිත් අවාසිය සමූපකාර ප්‍රතිපත්ති. සමූපකාර ප්‍රතිපත්ති වලට අනුව කටයුතු කළ යුතු වීම. කටයුතු කළ යුතු වීම. සමූපකාර ප්‍රතිපත්ති වලට අනුව කටයුතු කළ යුතු වීම. ඒක අවාසියක්. නේද? අපි කැමති විදියට බෑ සමූපකාර ප්‍රතිපත්ති කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නා වූ විදියට වැඩ කරන්න ඕන. තේරෙනවද? අර විදියට පොතක නීතියක වගේ වැඩ කරන්න ඕන. අනිත් අවාසිය. පුතේ සමූපකාරයක් ගත්තම මේකේ අර නිලධාරීපත් කරන්නේ කොහමද? ඡන්දේ. ඡන්දේපත් කරනවා. ඔයගොල්ලෝ දන්නවද ලංකාවේ නිලධාරීපත් වෙන විදිය? සමූපකාරයක නිලධාරීපත් වෙන්නේ ගොඩක් ওই පක්ෂ කිහිපයක් හදා ගන්නවා. ඒකයි ලංකා රජය ඇඟිලි ගන්නවා කියන්නේ. පක්ෂ කිහිපයක් හදා ගන්නවා. දැන් අන්තිමට සමූපකාර ඡන්දයක් තියෙද්දී මේ පොහොට්ටුව වගේ පොහොට්ටුව තිබ්බේ නැහැ. තිබ්බේ ශ්‍රී ලංකා නිදහස් මේ මොකද්ද එක්සත් ජනතා නිදහස් සන්ධානය. අන්න ඒගොල්ලෝගේ පක්ෂයක් හදාගෙන සමූපකාරයට ඡන්දයට ආවා. UNP එකකින් ඡන්දයක් කට්ටියක් හදාගෙන ඡන්දයට ආවා. එතකොට ඔය සමූපකාර නිලධාරීපත් කරද්දී නිලධාරීන් ඉන්නේ පක්ෂ වශයෙන්. ලංකාවේ හැටි ඔය පක්ෂයක් වගේ හදාගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඔය විදිහට නිලධාරීන් ඡන්දෙන්පත් වෙද්දී සුදුසු කෙනා නෙමෙයි උතනටපත් වෙන්නේ නේද? අර විදිහට මිනිස්සුන්ට මේ පගාව දෙන කෙනා. අර මිනිස්සු ඇත්තම සුදුසුකම බලලාද ඡන්ද දෙන්නේ? සුදුසුකම ඡන්ද බලලා මිනිස්සු ඡන්ද දෙන්නේ ඇත්තම සුදුසුකම බලලා. ඒ මිනිස්යාගේ හැකියාව බලලා ඡන්ද දුන්නා නම් අද අපේ ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ නේ. ඉතින් ලංකාවට මෙහෙම නම් හිතා ගන්න සමූපකාර වලට ඒක නිලධාරීපත් වෙන්නේ සුදුසු කෙනා නෙමෙයි අර ඡන්ද දිනා ගන්න පුළුවන් කෙනා. එතකොට මේක අකාර්යක්ෂමයි. මේ සමූපකාර කියන එක අකාර්යක්ෂම එකයි. සුදුසු කෙනා නෙමෙයි යන්නේ ඡන්ද ගන්න පුළුවන් එක. හරිද? එහෙනම් ලියන්න ඒක අවාසියක්. ලියන්න ඡන්දයකින් නිලධාරීන් පත් කරන නිසා ඡන්දයකින් නිලධාරීන් පත් කරන නිසා එය
අකාර්යක්ෂම වීම. එය අකාර්යක්ෂම වීම. ඡන්දයකින් නිලධාරීන් පත් කරන නිසා එය අකාර්යක්ෂම වීම. අන්තිමට ලියන්න පුතේ මේ සමුපකාර කියන දේවල් වල සිල්ලර කඩක් කරනවානේ. මේගොල්ලෝ ණයට භාණ්ඩ අලෙවි කරන්නේ. ඔය ගොඩක් ඔය කඩවල් එහෙම මිනිස්සු ඔය පාරිභෝගිකයෝ අල්ලගෙන තියෙන මිනිස්සු අල්ලගෙන තියෙන මොනවද ණයට භාණ්ඩ විකුණන. මිනිස්සු කැමතිනේ ණයට භාණ්ඩ වෙලදී ගන්න. මේ සමුපකාර ණයට භාණ්ඩ විකුණන්නේ. තේරුණාද? ඒක ඉතින් අවාසිය. එහෙනම් ලියන්න ණයට භාණ්ඩ අලෙවි නොකිරීම. ණයට භාණ්ඩ අලෙවි නොකිරීම. හරි. ඔන්න ඔය විදිහට සමූපකාරත් ඉවරයි. සමූපකාර ඉතින් ඔය නෝට් ලියුවාගේ නෙමේ පාඩම් කරන්නත් ඕන. හරිද? පේපර්ස් දෙනවා අපේ රිවිෂන් පන්ති ඉස්සරහට පේපර්ස් තියෙනවා, මොඩල් පේපර්ස් තියෙනවා. ණයට දෙන්නේ නැති එක වාසියක් නේ. ඇයි ණයට දෙන්නේ නැති එක වාසියක් නේ කියන්නේ? ඔයගොල්ලෝ දන්නවද? වාසියක් නේ. ඔයා කැමතිද? ඔයා කැමතිද අපි පාරිභෝගිකයෝ වෙනවා. අපි කඩෙන් භාණ්ඩ ගන්න අය නම් අපි කැමති සල්ලි මුදල් හදිසි දැන් පුතේ ඔය සම්පෝපකාර කියන ව්‍යාපාර ඒගොල්ලන්ගේ සිල්ලර කඩ තියෙන්නේ. ඒගොල්ලන්ගේ තමයි සාධාරණ මිලකට භාණ්ඩ විකුණන සතොස වගේම මේගොල්ලන්ගේ භාණ්ඩ වල මිල ගන්න සාධාරණයි. නේද? අර අපේ ගමේ සිල්ලර කඩ බඩු කඩේ වගේ නෙමෙයි. මේගොල්ලන්ගේ මිල ගන්න සාධාරණයි. ඉතින් අපි කැමති නැද්ද? ඔය සාධාරණ මිලට හදිස්සිය මුදල් ටිකක් නැත්තම් ණයට ගන්න නේද? දැන් උදාහරණයක් විදිහට මෙහෙම ණයට කියන්නේ සම්පූර්ණ ණයට නෙමෙයි. අපි සමුපකාරයට ගිහින් භාණ්ඩ ගන්නවා රුපියල් 2000ක. රුපියල් 2000ක භාණ්ඩ ගන්නවා. දැන් අපේ අතේ සල්ලි තියෙන රුපියල් 1500යි. අපි දන්නේ නැහැ ඉතින් අපි මොනේ දන්නේ 1500ක් අරන් ගිහින් ඔක්කොම බලද්දි බිල් කරාට පස්සේ 2000යි වටින්නේ. පර්ස් එකේ තියෙන 1500යි. ඉතින් එතනදී කියන්න බෑ අනේ 500 පස්සේ දෙන්නම් නේද කියලා එහෙම කියන්න බෑ. අපිට කියන්න පුළුවන් ඒගොල්ලෝ එහෙම දෙන්නේ නැහැ. තේරෙනවද? අන්න ඒක කියන්නේ ණයට භාණ්ඩ. අර පොඩි ගාණක් වුණත් ණයට දෙන්නේ නැහැ. ඉතින් අවාසිය. ඉතින් මිනිස්සු එහෙම කැමතිද? මේ අර එකට සමෝපකාරයෙන් මම බඩු ගන්න ගියා. උන් මේ රුපියල් 500ක ආයෙ ගණන් දෙන්නම් කියලා උන් බෑ කිව්වා. මිනිස්සු එන්නේ බැනනේ. ආයෙ එතකොට එතන තියයිද? නැහැ. හරි. තව මේකේ නෑ කාගිල්ස් කියන්නේ සමෝපකාර නෙමෙයි. කාගිල්ස් කියලා කියන්නේ මේ සමාගම් වලට අයිති ව්‍යාපාරයක්. හරිද? කාගිල්ස් ඇග්‍රෝෆුඩ් කියන මේ සමාගමට. කාගිල්ස් කියන්නේ සමාගමක්. කාගිල්ස් කියන්නේ සමාගම් වලට. එතකොට ඒගොල්ලෝ ලාභ ලබන කට්ටිය. හරි. ඉක්මනට ලියන්න එතකොට සමිති සමෝපකාරී වෙන්නේ ඊට පස්සේ සමිති සංවිධාන ඊළඟ ව්‍යාපාර සංවිධානය ඊළඟ ව්‍යාපාර සංවිධානය ලියන්න සමිති සංවිධාන. සමිති ඉස්කෝලේ තියෙන සමිති, ගමේ තියෙන සමිති මේගොල්ලෝ මොකද කරන්නේ? ඉන්න සමාජිකයන්ගේ හෝ සමාජයට මොකක් කර උදව්වක් කරනවා නේද? තේරෙනවනේ? සමිති වලින් කරන්නේ ඔක සමාජිකවෝ සමාජ සුබ සාධනය තමයි මේගොල්ලන්ගේ අරමුණ. හරිද? එන ලියන්න සමාජිකයන්ගේ හෝ සමාජයේ යහපැවැත්ම උදෙසා
කටයුතු කරන ව්‍යාපාර. කටයුතු කරන ව්‍යාපාර සමිති ව්‍යාපාර නැත්නම් සමිති සංවිධාන නම් වේ. සමිති සංවිධාන නම් වේ. හරි. සමිති සංවිධාන උදාහරණ ලියන්න මොකක්ද? උදාහරණ මරණාධාර සමිති. තව ක්‍රීඩා සමිති. එතකොට ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමිතියක් තමයි මේ විදිහට සමාජයට උදව් කරන සිංහ සමාජය. සිංහ සමාජය කියලා හරි. නැත්තම් ඉංග්‍රීසියෙන් කියන ඒගොල්ලෝ ලයන්ස් ක්ලබ් එක. ලයන්ස් ක්ලබ්. සිංහ සමාජය නැත්තම් ලයන්ස් ක්ලබ් එක. අන්න එතකොට සමිතියක උදාහරණය ඒගොල්ලෝ සමාජයේ ඉන්න අයට උදව් කරනවා. එතකොට ගොඩක් සමිති කියන්නේ මොනවද? සමාජිකයන්ට. ඒ කියන්නේ සමිතියේ ඉන්න අයට හරි සමාජයට හරි උදව් කරන ව්‍යාපාර. ඉතින් මේගොල්ලන්ගේ අරමුණ මොකක්ද? ලාභ ලැබීමද? නැහැ. ලාභ ලැබීමේ අරමුණ නෙමෙයි. හරිද? ලාභය අරමුණු කරනොගත් ව්‍යාපාරයක් තමයි සමිති සංවිධාන කියන්නේ. හරි. සමිතිය එච්චරයි. ඊළඟ ව්‍යාපාර සංවිධානයට යනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු. රාජ්‍ය දෙපාර්තමේන්තු. පුතේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් කියලා කියන්නේ මේකේ අයිතියයි මේකේ පාලනයයි තියෙන රජය යටතේ. ඒ වගේම මේක පාලනය කරන්නේ රජයනේ. රජයේ අමාත්‍යාංශයක් යටතේ. අමාත්‍යාංශය. ඒ කියන්නේ අමාත්‍යාංශයක් කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනනේ ඇමතිවරු. ඔය ඇමතිවරු ප්‍රමුඛත්වයේ දරන අංශය අමාත්‍යාංශය නේද? උදාහරණයක් විදිහට අධ්‍යාපන ඇමති. අධ්‍යාපන ඇමති ප්‍රමුඛත්වයේ දරන එක අධ්‍යාපන අමාත්‍යාංශය. සෞඛ්‍ය ඇමති ප්‍රමුඛත්වයේ දරන්නේ කොහොමද? සෞඛ්‍ය අමාත්‍යාංශය. ප්‍රවාහන ඇමති ප්‍රවාහන අමාත්‍යාංශය. දීවර ඇමති දීවර අමාත්‍යාංශය. තේරෙනව නේද? අද රාජ්‍ය දෙපාර්තමේන්තුවක් කියන්නේ මේකේ අයිතියයි මේකේ පාලනයයි තියෙන රජයට. ඒ වගේම රජයේ මොන අංශයක්ද? අමාත්‍යාංශයක් යටතේ තමයි පාලනය වෙන්නේ. මේ ගොඩක් මේ රාජ්‍ය දෙපාර්තමේන්තු තියෙන්නේ මහ ජනතාවට සේවා සපයන්න. මහ ජනතාව උදාහරණයක් විදිහට දුම්රිය සේවාව නේද? දුම්රියේ ගමනක් කරන එක කොච්චර ලාභද? සේවාවක් නේද? මහ ජනතාව සේවාව. එතකොට තැපැල් සේවාව. තැපැල් සේවාව. එතකොට තව ආයතනයක් තමයි අපේ විභාග දෙපාර්තමේන්තුව. ඒගොල්ලොත් මේකට අයිති. රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයිති. මුදලක් අය කළාද අපේ විභාගයක් තියෙන්නේ නැහැ. සේවාවක් දෙනවා. තේරෙනවද? හරි. එහෙනම් ලියන්න රාජ්‍ය දෙපාර්තමේන්තු වලට අයිතිය සහ පාලනය අයිතිය සහ පාලනය අයිතිය සහ පාලනය රජයේ සතු අයිතිය සහ පාලනය රජයේ සතු එමෙන්ම අමාත්‍යාංශයක් යටතේ පාලනය වන ව්‍යාපාර රාජ්‍ය දෙපාර්තමේන්තු ලෙස හැඳින්වේ. රාජ්‍ය දෙපාර්තමේන්තු ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න බොහෝ විට මෙය
ජනතාවට සේවා සැපයීම සඳහා පිහිටුවා ඇත. බොහෝ විට මේ ජනතාවට සේවා සැපයීම සඳහා පිහිටුවා ඇත. උදාහරණ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තව එකක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තව එකක් කියන්න ශ්‍රී ලංකා පොලිසිය මහ ජනතාවට සේවා සපයනවා නේද ඒගොල්ලෝ ශ්‍රී ලංකා පොලිසිය මහ ජනතාවට උදව් කරනවා නේද පොලිසිය අපිව ආරක්ෂා කරනවා කියලා ඇවිල්ලා සල්ලි ඉල්ලනවාද අපි මේ අවුරුද්දේ වලව ආරක්ෂා කරනවා අපිට මුදලක් දෙන්න කී නෑ මහ ජනතාවට එක්තරා විදිහට සේවාවක් හරියට කරන්නේ නැති එක වෙන කතන්දර කොහොම හරි ඉතින් දෙනවනේ දුම්රිය ගාස්තුවක් ගන්නවා. ඔව් දුම්රිය ගාස්තුවක් ගන්නවා තමයි ඇත්තටම ගන්නේ අඩු ගාස්තුවක්නේ නේද? බස් එකේ යනකොට වඩා දුම්රිය යන ගමනක් යද්දී ගාස්තුව අඩු වෙයි. ඒකයි තේනද? දුම්රිය ගාස්තුව අඩුයි. හැබැයි සේවාව දෙනවා ඒගොල්ලෝ. අඩු මුදලකට සේවාවක් දෙනවා. ඉතින් කොහොම හරි අපිට දිනදා ජීවිතයේදී අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම දෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව. හරි රාජ්‍ය දෙපාර්තමේන්තුව එච්චරයි. ඔච්චර ඉගෙන ගත්තම ඇතියා. ඔච්චරම ඇති. හරිද? ඔච්චරම ඇති. හරි. යමු ඊට පස්සේ රාජ්‍ය සංස්ථා. මම කරනවා. හරිනේ? හරි රාජ්‍ය සංස්ථා ලියන්න රාජ්‍ය සංස්ථා හරි ඒ අර්ථ ලියන්න මම විස්තර කරන්න ලිව්වට පස්සේ ලියන්න සමාගම් පනත හැර වෙනත් නීතියක් යටතේ ආරම්භ කර පවත්වාගෙන යනු ලබන අයිතියෙන් වැඩි කොටසක් රජය සතු ව්‍යාපාර වේ.
අයිතියෙන් වැඩි කොටසක් රජයේ සතු ව්‍යාපාර වේ. ලියන්නකො සමාගම් පනත හැර වෙනත් නීතියක් යටතේ ආරම්භ කර පවත්වාගෙන යනු ලබන අයිතියෙන් වැඩි කොටසක් රජයේ සතු ව්‍යාපාර වේ. හරි. රාජ්‍ය සංස්ථා කියන පුතේ දැන් මේකදී සමාගම් පනත නෙමෙයි. හැබැයි සමාගම් පනත වගේ වෙන පනතක් ගෙනල්ලා තමයි මේක පටන් ගන්නෙ. ඉතින් මේ පනත ගේන්නේ පුතේ පාර්ලිමේන්තුවේ. එච්චර දුර යන්න ඕනේ අපි. හරි මොකක් හරි සමාගම් පනත නැතුව වෙන මොකක් හරි පනතක් යටතේ තමයි මේක ආරම්භ කරන්නේ. අයිතියෙන් වැඩි කොටසක් තියෙන රජයට. ඒ කියන්නේ සමහර සංස්ථා තියෙන ඒ සංස්ථාව සම්පූර්ණ වශයෙන්ම රජයට අයිති. උදාහරණයක් විදිහට රූපවාහිනී සංස්ථාව. ඒක සම්පූර්ණයෙන්ම රජයට අයිති සංස්ථාවක්. තේරෙනවද? හැබැයි සමහර සංස්ථා තියෙනවා රජයේ පෞද්ගලික අංශය දෙන්නටමයි තියෙන්නේ. හැබැයි වැඩි අයිතිය තියෙන්නේ රජයට. දෙන්නෙක්ට අයිති වැඩි අයිතිය තියෙන රජයට. උදාහරණයක් විදිහට වරාය අධිකාරිය. වරාය අධිකාරිය වැඩි අයිතිය තියෙන ලංකාවේ ශ්‍රී ලංකාවේ රජයට පොඩි අයිතියක් තියෙන වෙන රටකට. රටවල් කීපයකට. ගොඩක් කියන්නේ ඉන්දියාවට කියලා. හරියට ඉතින් දෙන්න එළියට ඉන්දියාවට. හැබැයි වැඩි අයිතිය තියෙන්නේ රජයට. එන සංස්ථාවක් කියන්නේ මොකක්ද? සමාගම් පනත හැර වෙනත් නීතියක් යටතේ ආරම්භ කරලා තියෙන ඒ වගේම අයිතියෙන් වැඩි කොටසක් රජයේ සතු ව්‍යාපාර වලට. උදාහරණ ලියන සංස්ථාවලට උදාහරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව. තව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. අර අපි කියන්නේ SPC කියලා. අනේ ඒගොල්ලෝ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. තව ගන්න ශ්‍රී ලංකා වරාය අධිකාරිය. ඒගොල්ලෝ සංස්ථාවට අයිතිය. සංස්ථාවේ ව්‍යාපාර. ශ්‍රී ලංකා වරාය අධිකාරිය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය. හරි. අපි අන්තිම ව්‍යාපාර සංවිධානය ලියන්න රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම්. මේක ලේසි. හැබැයි අහන්නේ විභාගෙ. අහලා නැහැ මේක. හරි ලියන්න රාජ්‍ය සමාගම් වලට 2007 අංක 7 දරන 2007 අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ දෙදාස් හතේ අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති අයිතියෙන් වැඩි කොටසක්
අයිතියෙන් වැඩි කොටසක් රජයේ සතු සමාගම් වේ. අයිතියෙන් වැඩි කොටසක් රජයේ සතු සමාගම් වේ. හරිද? ඒ කියන්නේ පුතේ මේ සමාගම් ටික දැන් අර සංස්ථාපිත සමාගම් නෙමෙයි. මේ සමාගම ගත්තොත් මේක ලියාපදිංචි කරලා තියෙන්නේ කොහොම හරි මේ 2007 අංක 7 දාන්න සමාගම් පනත යටතේ. හැබැයි මේකේ වැඩි අයිතිය තියෙන්නේ රජයට. වැඩි අයිතිය. ඒ කියන්නේ මේ සමාගම් කියන එක රජයයි පෞද්ගලික අංශය දෙන්නම එකතු වෙලා කරගෙන යන්නේ. හැබැයි වැඩි අයිතිය තියෙන කාටද? රජය. හරිද? ඒ රාජ්‍ය සමාගමකට පුතේ උදාහරණය තමයි මේ ලිට්‍රෝ ගෑස් ඔය ඊයේ පෙරේද ගණන් ගියේ නිල් පාට සිලින්ඩරේ ලිට්‍රෝ ගෑස් සමාගම. ඒකේ වැඩි අයිතිය තියෙන රජයට, පොඩි අයිතියක් තියෙනවා පෞද්ගලික අංශයට. තේරෙනවද? ලිට්‍රෝ ගෑස් වැඩි අයිතිය රජයට, පොඩි අයිතියක් තියෙන පෞද්ගලික අංශයට. හරිද? හරි. උදාහරණ ලියන්න. උදාහරණ ලිට්‍රෝ ගෑස් සමාගම. ගෑස් සමාගම. ලිට්‍රෝ ගෑස් සමාගම. තවත් ලියන්න සීමා සහිත විදුලි බල පුද්ගලික සමාගම. සීමා සහිත විදුලි බල පුද්ගලික සමාගම. දැන් පුද්ගලික කියලා නම තිබ්බට පුතේ මේකෙන් වැඩි කොටසක් අයිති වෙන්නේ රජයට. තේනද? ඒ කියන්නේ දැන් මේ ලංකාවට විදුලි බල දෙන අංශ දෙකයි. රාජ්‍ය අංශයෙන්ුත් දෙනවා, අනිත් එක මේ පෞද්ගලික අංශයෙන්ුත් දෙනවා. හරිද? පෞද්ගලික අංශයෙන් දෙනවා කියන්නේ අර රජයයි පෞද්ගලික අංශය දෙන්නම එකතු වෙලා විදුලි දෙනවා. එතකොට මේ මේකමුයි තියෙනවා සීමා සහිත විදුලි බල පුද්ගලික සමාගම. අපේ මේ අපි කියන්නේ මේ ගල්කන්ද හන්දිය මීගමයි ගන්න ගල්කන්ද හන්දිය තියෙන ලයිට් බිල් ගෙවන තැන අන්නේ සීමා සහිත විදුලි බල පුද්ගලික සමාගමක්. ඒ පුද්ගලික. ඒකේ වැඩි අයිතිය තියෙන රජයට, හැබැයි පොඩි අයිතියක් තියෙන පෞද්ගලික අංශයට. හරිද? තව ලියන්න ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය. මේක නම් පූර්ණ අයිතිය රජය. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය. හරි. එතකොට අද අපි ව්‍යාපාර සංවිධානය කියන පාඩම ඔක්කොම සාකච්ඡා කරලා ඉවර කරා. මම මතක විදිහට අපි ගිය සතියේද කොහෙද ව්‍යාපාර සංවිධාන පටන් ගත්තේ? නෑ ඊට කලින් දවස්. නේද? හවුල් ව්‍යාපාර කතා කරා, තනි පුද්ගල, සමෝපකාර, සංස්ථාපිත සමාගම් නේද? එතකොට අද සමිති, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්, රාජ්‍ය දෙපාර්තමේන්තු මේ හැම දෙයක්ම අපි කතා කරා මේ රිවිෂන් පන්තියේදී. හරිද? එතකොට ගොඩක් දුරට ලබන සතිය අන්තිම දවස වෙන්න පුළුවන්. නොමිලේ කරන රිවිෂන් පන්තිය ලබන සතියෙන් අවසන් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මේ පන්තියට නොවැම්බර් මාසෙ ඉඳලා කැමති අය ඉන්නවා නම් මුදල් ගෙවල සම්බන්ධ වෙන්න පුළුවන්. දැන්ට තීරි පන්ති මගේ තීරි පන්තියේ එන අය ඉන්නවා නම් ඒගොල්ලන්ගේ 500යි මාසික ගාස්තු 500යි. තීරි පන්තියේ එන අය ඉන්නවා නම් තීරයක නැතුව රිවිෂන් එකට විතරක් එනවා නම් මාසික ගාස්තු රුපියල් 800යි. හරිද? රුපියල් 800යි. හරිද? එන රිවිෂන් පන්තියට අලුතෙන් එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ලබන මාසෙ ඉඳලා නොවැම්බර් මාසෙ ඉඳලා රුපියල් 800ක් දාලා එන්න පුළුවන්. තේරෙනවද? දුර පළාත් වල යන නිබන්ධන ගෙදරට මේ වන්න සලස්වනවා. හැබැයි කුරියර් චාර්ජස් වා ගෙවන්න ඕන. මොකද කුරියර් චාර්ජස් ගෙවන්න ඕන. හරිද? නැත්නම් කුරියර් චාර්ජස් එක ඩිපොසිට් මට දාන්න පුළුවන්. මම ඒකත් එක්ක ගෙවල යවනවා. හරිද? දුර පළාත් වල ඉන්න අය. ඒතකොට ළඟ පළාත් වල ඉන්න අය කොහොම හරි ළඟ පළාතේ මීගම වලට ඉන්න අය මේ කුරියර් චාර්ජස් ගෙවන්න ඕනේ නැහැ. හරිද? මීගම වලට ඉන්න අය ගෙවන්න ඕනේ නැහැ. කොහොම හරි ලැබෙන්න සලස්වන්න. හරිද? හරි. එහෙනම්
ලබන සතිය අපි අලුත් පාඩමක් තියෙනවා. ඒකත් නොමිලේ. ගිණුම්කරණය හැඳින්වීම. ගිණුම්කරණය හැඳින්වීම. accounting වලට අත තියන්නේ නැහැ දැන්. ගිණුම්කරණ හැඳින්වීම. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. මේ දුන්නු දේවල් මේ ආනක් කරගන්න. රිවිෂන් එකට 800. ඒ කියන්නේ 10 වසර අයට මගේ මං ගාවට 10 වසර එන්නේ නැති තීරි පන්ති ඉන්න තියාට කැමති නම් රිවිෂන් එකට එන්න පුළුවන්. හරිද? හරි එහෙනම් අපි ආය ලබන සතියේ හම්බෙමු අලුත් පාඩමකින් ගිණුම් කරන්න හැදින්වෙන හැමෝටම God bless.